තෙරුවන් සරණයි. අධර්ම මිත්‍යා විදාරණී වැඩසටහනින් අද තවත් වැදගත් මාතෘකාවකට ඔබගේ අවධානය යොමු කරවන්නටයි මම බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා වර්තමානයේ වෙනකොට අභිධර්මයේ සම්බන්ධයෙන් විවිධ දුර්මත කරලියට ඇවිත් තිබෙනවා. ඒ නිසා මෙබඳු වාතාවරණයක් මත මේ අභිධර්මයේ සැබෑ වැදගත්කම සහ වටිනාකම් පිළිබඳව ඔබත් එක්ක කරුණාකාරණා කිහිපයක් සාකච්ඡා කිරීම වැදගත් කියලා මම හිතනවා. අභිධර්මයේ කොයිතරම් ගැඹුරු වුවත් තවමත් අපි අතර ඒ පිළිබඳව නිසියාකාර අවදි බවක් නැහැ. ඒකට හේතුව මේ අභිධර්මය පිළිබඳව තවමත් මේ අප සමාජයේ තිබෙන දැක්ම ඊටා පටු තැනක තමයි පවතින්නේ. එක්කෝ සතර පරමාර්ථයන් පිළිබඳ ධර්මාර්ථ විග්‍රහයකට නැත්නම් අභිධර්මයේ බුද්ධ භාෂිතද අබුද්ධ භාෂිතද කියන වාදයකට මේ අභිධර්ම අධ්‍යයනය අපි සීමා කරගෙන ඉන්නවා. ඒ සියල්ලෙන් සිද්ධ වෙලා තියෙන්නේ නිර්වාණාදිගමයේ උදෙසා 42000ක් ස්කන්ධ සංඛ්‍යාත අභිධර්මයෙහි තිබෙන සප්‍රයෝජනවත් බව අභිධර්මයේ සැබෑ වැදගත්කම් සහ වටිනාකම් පිළිබඳ අවධානය අප තුලින් ගිලිහි යාම. එනිසා අපට අභිධර්ම සාකච්ඡාව මීට වඩා ඵලදායී මගකට යොමු කරන්න බැරිද? මෙතනදී පපංච සූදනී මජ්ක්‍ධිම නිකායන්ට කතාවේ කින්ති සූත්‍ර වර්ණනාවේදී අභිධම්ම කියන පදයට දීලා තිබෙන යෝග්‍යාර්ථය මූලික කර ගැනීම බොහොම වටිනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සංඛ්‍යාත විශිෂ්ට ධර්මය අභිධර්මයේ වශයෙන් හඳුන්වා දීම තුලම දර්ශනීය සහ චරණය අතර සම්බන්ධතාව අපිට මෙතනදී පැහැදිලි කරලා දීලා තිබෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ වැඩිවීමට භාවනාව හැර වෙනත් ක්‍රමයක් නැහැ. භාවනාව බෝධිපාක්ෂික ධර්මයන්ගේ වැඩිවීමටත් බෝධිපාක්ෂික ධර්ම භාවනාවෙහි වැඩිවීමටත් උපකාරවත් වෙනවා. ඉර්ධිපාද, සම්‍යක් ප්‍රධාන, ඉන්ද්‍රිය, බල, බොජ්ජංග මේ සියල්ලම සමත විපස්සනා දෙකටම අයත් වෙනවා. අරියටඟි මග හා සතිපට්ඨානය කෙලින්ම විදර්ශනාවයි. සමතය විස්කම්බන වශයෙන් පරිඋත්ථාන අවස්ථාවේ පවතින කෙලෙස් ප්‍රහීන කරනවා. විපස්සනාව සමුච්ඡේද වශයෙන් අනුසය අවස්ථාවේ පවතින කෙලෙස් ප්‍රහීන කරනවා. එතනදී අනිත්‍යාදී වශයෙන් මෙනෙහි කරමින් ආත්ම දෘෂ්ටිය ප්‍රහාණයට උපකාර වීම වශයෙන් කන්ද ධාතු ආයතන පටිච්ච සමුප්පාද කියන මේ ඉගැන්වීම් පද්ධතිය ඉදිරිපත් වෙලා එනවා. සතර පරමාර්ථ ධර්ම සමත විපස්සනා දෙකටම ගෝචරයි. සමතයේදී පරමාර්ථ ධර්මයන්ගේ මතු පිට ලක්ෂණත් විපස්සනාවේදී විභජනයෙන් ඒවායේ සියුම් ස්වභාවයත් අවබෝධ කරවනවා. ආනුපූර්වික ශික්ෂාව තුල සමාධිය සහ ප්‍රඥාව උපදවන මාර්ගය වශයෙන් පෙන්වලා දීන්නේ ඔන්න ඕක. ඒ අනුව අභිධර්ම මාර්ගය නිර්වාණ මාර්ගයමයි. අභිධර්මය කියන්නේ අවබෝධයයි ප්‍රඥාවයි. අභිධර්මය අවබෝධ කිරීමම නිවනයි. නිවන් අවබෝධයට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ වැඩිම අවශ්‍යයි. බෝධිපාක්ෂික ධර්මයන්ගේ වැඩිවීමට භාවනාව අවශ්‍යයි. නිවන් අවබෝධ කරන්න තියෙන්නේ භාවනාවෙන්. එහෙනම් අභිධර්මය පිරිහෙලා භාවනාවේ වැඩිවීමක් අපිට බලාපොරොත්තු වෙන්න අපේක්ෂා කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ කියන පූර්විකාවත් එක්ක අපි බලමු ඊළඟට මේ සූත්‍ර පිටකය සහ විනය පිටකය තුලින් අභිධර්මය ගැන අපිට අහන්න දකින්න ලැබෙන්නේ මොනවද? ඒ තුලින් මේ අභිධර්මයේ වටිනකම් මොනවද? කොහොමද අපිට අඳුන ගන්න තියෙන්නේ කියලා. මොකද සමහරු තර්ක කරනවා මේ අභිධර්මය වෙනම අතිරේකව සංවර්ධනය කරපු පිටකයක්ය. සූත්‍ර පිටක දෙකින් ඒ ගැන සාධක අපිට හම්බ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේ සාකච්ඡාවේදී අපිට ඒකට පිළිතුරක් හොයාගන්න පුළුවන්. ඒ පිළිතුර අපිට අංශ දෙකකින් දැනගන්න පුළුවන්කම තිබෙනවා. සූත්‍ර පිටකාගත ආභිධම්මික ඉගැන්වීම් කියලා සහ
අභිධම්ම පදයේ නිකායාගත නියෝජනය කියලා. නිසා මේ සාකච්ඡාවේදී මම බලාපොරොත්තු වෙන්නේ මේ අභිධම්ම පදයේ නිකායාගත නියෝජනය කොහොමද කියලා විමර්ශනය කරන්න. එතනදී මම සූත්‍ර පිටකයේ සහ විනය පිටකයේ අභිධම්ම කියන පදයේ භාවිතාවන් ගැන අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තෙන්ම අභිධර්මයේ වගේම අභිවිනය කියලා එකකුත් තිබෙනවා. මේ දෙකම එක හා සමානව වැදගත්. අභිධර්මයේ ප්‍රතික්ෂේප කරන අය අභිවිනය ප්‍රතික්ෂේප නොකරන්නේ ඇයි කියලා අපි විමසා බැලිය යුතුයි. සූත්‍ර පිටකයේත් විනය පිටකයේත් අභිධම්ම අභිවිනය කියන පද දෙක ඇතැම් තැන්වල එකට තවත් තැන්වල වෙන වෙනම සඳහන් වෙනවා. බලන්න මජ්ක්‍ධිම නිකායේ උපරි පඤ්ඤාසකයේ දේවදාහ වග්ගයේ කින්ති සූත්‍රය තත්ත සියුම් ද්වේ භික්ඛු අභිධම්මේ නානා වාදා කියන සඳහනින් අපට අභිධම්ම කියන පදය මුණ ගැහෙනවා. භික්ෂුන් වහන්සේලා දෙනමක් සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සංඛ්‍යාත අභිධර්මයෙහි නානාවාදයන්ගෙන් යුක්ත වූ බවයි සඳහන් වෙන්නේ. මේ සාකච්ඡාවේ මුලින් අපි කතා කරපු අර මජ්ක්‍ධිම නිකායේ අට කතාවේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම අභිධර්මයයි කියලා පෙන්වලා දීලා තිබෙන්නේ මෙන්න මේ කියපු සූත්‍ර පාඨයට අනුගතව. එතකොට මජ්ක්‍ධිම නිකායේම මූල පඤ්ඤාසකේ මහා යමක වග්ගයේ මහා ගෝසිංහ සූත්‍රයේදී අපිට හමු වෙනවා අභිධම්ම කතා කියලා කතා විශේෂයක්. එතනදී සරියුත් මහරහතන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේගෙන් විමසනවා කෙබඳු ස්වરૂප ඇති භික්ෂුවද මේ ගෝසිංහ සාලවනයේ බබළුවන්නේ. මේ ප්‍රශ්නයට මුගලන් මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා ඉදහවුසෝ සාරිපුත්ත ද්වේ භික්ඛු අභිධම්ම කතං කතෙන්ති තේ අඤ්ඤමඤ්ඤම් පඤ්ඤම් පුච්ඡන්ති යනාදී වශයෙන් මේ ශාසනයේ භික්ෂූන් දෙනමක් අභිධර්ම කතාව කරනවද ඔවුනොවුන්ගෙන් ප්‍රශ්න විමසනවද ඒ විමසූ ප්‍රශ්න විසඳනවද කරුණු යටපත් නොකර ප්‍රකට කරනවද ධර්ම කතාව නොකඩවා පවත්වන්න සමත් වෙනවද මෙබඳු ස්වરૂප ඇති භික්ෂුව තමයි මේ ගෝසිංහ සාල වනයේ බබළුවන්නේ කියලා පෙන්වලා දෙනවා. මේ ප්‍රකාශය තුල අපිට පේනවා අභිධර්ම කතාවේ ස්වභාවය. ප්‍රශ්න ඇති වෙනකොට ඒ ප්‍රශ්න निराකූල කර දෙන්න අභිධර්ම කතාවෙන් පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම කරුණු යටපත් කරන්නේ නැතිව ප්‍රකට කරමින් ධර්මයේ බබළුවන්න පුළුවන්කම ලැබෙනවා. අනික් පැත්තට ධර්ම කතාව අතරමඟ නොකැඩී අඛණ්ඩ ලෙස දක්ෂ ලෙස ඒක පවත්වන්න සමර්ථ වෙනවා. ඒ බඳු වටිනාකම් රැසක් මේ අභිධර්ම කතාවේ තිබෙනවා. පස්සේ මේ ශ්‍රාවකයන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගිහිල්ලා තමන්ගේ සාකච්ඡාව පිළිබඳ තතු භාග්‍යවතුන් වහන්සේට විස්තර කරනවා. එවිට අංගීරසයන් වහන්සේ උන්වහන්සේලාට වදාරනවා සාදු සාදු සාරිපුත්ත යතහතම් මොග්ගල්ලානෝව සම්මා ව්‍යාකරමානෝ ව්‍යාකරෙය්‍ය මොග්ගල්ලානෝ හි සාරිපුත්ත ධම්මකතිකෝ කියලා. ඊතා යහපත් සාරිපුත්ත ඊතා යහපත් මොග්ගල්ලාන තමන්ගේ අදහස මනවින් ප්‍රකාශ කරලා තිබෙනවා. මොග්ගල්ලාන ධම්මකතිකයෙක් කියලා වදාරනවා. භාග්‍යවතුන් වහන්සේගේ මේ දේශනා පාඨය හරහා අපට පේනවා අභිධර්ම කතාව කරන්නා තමයි ධර්ම කතිකයාය කියලා. ඒ අනුව ධර්ම කතිකයෙකු වන්නට අභිධර්මය අත්‍යවශ්‍ය බව පැහැදිලි. අභිධර්මයේ නොදන්නා ධර්මය කීවත් ධර්ම කතිකයෙකු නොවන බව අටුවාවල තවදුරටත් දීර්ඝව පැහැදිලි කරලා දීලා තිබෙනවා. ඊළඟට අපි යොමු වෙමු අංගුත්තර නිකායේ දසක නිපාතයේ නාත වග්ගයේ පඨම නාත කරණ සූත්‍රයට. එහි සඳහන් වෙනවා පුනච පරං භික්කවේ භික්ඛු ධම්මකාමෝ හෝති පිය සමුදාහාරෝ අභිධම්මේ අභිවිනයේ උලාරපාමොජ්ජෝ යම්පි භික්කවේ භික්ඛු ධම්මකාමෝ හෝති පිය සමුදාහාරෝ අභිධම්මේ අභිවිනයේ උලාරපාමොජ්ජෝ අයම්පි ධම්මෝ නාතකරණෝ කියලා. මේන් ප්‍රකාශ වෙන්නේ යම්කිසි භික්ෂුවකට ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව ධර්ම රතියක් තිබෙනවද අනුන්ට ධර්මයේ දේශනා කරන්න කැමැතිද එබඳු කැමැත්තක් ඇති භික්ෂුව අභිධර්මයේහි සහ අභිවිනයෙහි උදාර වූ මහත් වූ ප්‍රමෝදයකින් කටයුතු කළ යුතු බව පෙන්වලා දීලා තිබෙනවා. ඒ විදිහට අභිධර්මයේහි අභිවිනයෙහි උදාර ප්‍රමෝදයක් ඇති බව ධර්මයට කැමැති
ධර්මය දේශනා කරන්න කැමති භික්ෂුවට නාථ කරන ධර්මයක් බව දේශනා කරලා තිබෙනවා. නාථ කරණයි කියන්නේ Tamanගේ සනාත භාවයේ පිණිස ප්‍රතිෂ්ඨාව පිණිස පිහිට පිණිස පවතිනවා කියන එක. එහෙනම් භික්ෂුවකට තමන් වහන්සේගේ සනාත භව පිණිස ප්‍රතිෂ්ඨාව පිණිස පිහිට පිණිස මේ අභිධර්ම දේශනාව හේතු වන බව පෙන්වලා දීලා තිබෙනවා. දැන් ඔය ඇතැම් උගතුන් ප්‍රකාශ කරනවා මේ සූත්‍ර පිටකයේත් විනය පිටකයේත් මේ ආදී ස්ථානවල යෙදලා තියෙන අභිධම්ම කියන පදයෙන් ප්‍රකාශ වෙන්නේ අද අපි ප්‍රකාශ කරන සප්ත ප්‍රකරණාගත අභිධර්මයේ නෙවෙයි කියලා. එසේ ප්‍රකාශ කරමින් අභිධර්මයේ බැහැර කරන්න ක්‍රියා කරන ආකාරයක් අපි දකිනවා. හැබැයි මනෝරත පූර්ණී අටුවාවේ මේ නාථකරණ සූත්‍ර වර්ණනාවේදී අභිධම්මෝති සප්තප්පකරණානි කියලා මේ අභිධම්ම පදයේ යෙදිලා තිබෙන්නේ ධම්මසංගණී විභංග කතාවත්තු ධාතු කතා පුද්ගල පඤ්ඤත්ති යමක ප ဋ ාණ කියන සප්ත ප්‍රකරණ සංඛ්‍යාත අභිධර්ම පිටකයටමයි කියලා අවධාරණය කරලා තිබෙනවා. ඒ නිසා සූත්‍ර පිටකයේ සහ විනය පිටකයේ අභිධම්ම පදයේ යෙදිලා තිබෙන්නේ අභිධර්ම පිටකයේ සම්බන්ධයෙන් නොවේයි කියලා පිරිසක් නගන මේ තර්කය නිෂ්ප්‍රභ වෙනවා. අනික මේ කියන අභිධර්මය සප්ත ප්‍රකරණාගත අභිධර්මයේ නොවේයි නම් ඒ අභිධර්මයේ මොකක්ද කියලා පෙන්වලා දෙන්නත් ඒ උදවිය ක්‍රියා කරන්න ඕනේ. ඒකට වුණ අසමත්. දීඝනිකායේ පාතික වග්ගයේ සංගීති සූත්‍රයේදී ඔය කියූ කාරණාව ඔය ආකාරයෙන්ම දක්වලා තිබෙනවා. අංගුත්තර නිකායේ තවත් උදාහරණයක් නවක නිපාතයේ සත්තාවාස වග්ගයේ කලුංක සූත්‍රය. මෙතනදී තියෙනවා අභිධම්මේ කෝපන අභිවිනයේ පඤ්ඤම් පුට්ඨෝ විස්සජ්ජේති නෝ සංසාදේති ඉදමස්ස වන්නස්මින් වදාමි ලාභී කෝපන හෝති චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපච්චේ භේසජ්ජ පරික්ඛාරාණං ඉදමස්ස ආරෝහ පරිනාහම හස්මින් වදාමි එවං කෝ භික්කවේ භද්‍රෝ පුරිසාජානීයෝ ජව සම්පන්නෝච හෝති වන්න සම්පන්නෝච හෝති ආරෝහ පරිනාහ සම්පන්නෝච ඉමේ කෝ භික්කවේ භද්‍රා පුරිසාජානීයාති යනාදී වශයෙන් මේ අභිධර්මයෙහි අභිවිනයෙහි ප්‍රශ්න විමසනු ලබන විට මනවින් විසඳන්න සමර්ථ වෙනවා නම් කතාව නොවලක්වා අඛණ්ඩව පවත්වන්න සමර්ථ වෙනවා නම් ඒක ඒ භික්ෂුවට වර්ණ සම්පන්න භාවයේ පිණිස පවතින බව දේශනා කරලා තිබෙනවා. මේ විදිහට අභිධර්මයේ බුහුටි වන භික්ෂුව පුරුෂ පෝතකයෙකු වශයෙන් අභිජාත පුරුෂයෙකු වශයෙන් භද්‍රාජානීය පුරුෂයෙකු වශයෙන් මේ කලුංක සූත්‍රයේදී පෙන්වලා දීලා තිබෙනවා. මේ අභිධර්ම කතාව පිළිබඳව තවත් අගනා නිදර්ශන කතාවක් අපට හමු වෙනවා අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ ဒုတိ ය පඤ්ඤාසකයේ මහා වග්ගයේ එන හත්ති සාරිපුත්ත සූත්‍රය. බුදුරජාණන් වහන්සේ බර්ණස ඉසිපතන මිගදාය වැඩවසන කලෙක මණ්ඩල මාලයේ රැස් වෙලා හිටපු මහා ශ්‍රාවක ස්තවීරයන් වහන්සේලා අභිධර්ම කතාව කරමින් හිටියා. එම අවස්ථාවේදී හත්ති සාරිපුත්ත චිත්ත තෙරුන් වහන්සේ ඒ අභිධර්ම කතාවට අතරින් පතර පණිමින් බාධා කරන්න පටන් ගත්තා. එහිදී මහා කොට්ටිත මහස්තවීරයන් වහන්සේ හත්ති සාරිපුත්ත චිත්ත තෙරුන්ට එසේ බාධා නොකරන්නයි කියලා අභිධර්ම කතාව අවසන් වනතුරු ඉන්නේයි කියලා අවධාරණය කළා. ඒ අවස්ථාවේදී චිත්ත තෙරුන්ගේ මිත්‍ර තෙරවරු මහා කොට්ටිත ස්තවීරයන් වහන්සේට විරෝධය පෑවා. ඔබ වහන්සේ චිත්ත තෙරුන්ට බාධා කරන්න එපා. මේ චිත්ත හත්ති සාරිපුත්ත තෙරණුවෝ ස්තවීර භික්ෂූන්ටත් අභිධර්ම කතාව කරන්න මනා සමර්ථයෙක් කියලා. එවිට මහා කොට්ටිත මහස්තවීරයන් වහන්සේ ඒ භික්ෂූන්ට අවධාරණය කළා මේ අභිධර්ම කතාව අනුන්ගේ චිත්තාචාරය සිත් හසල නොදන්න උන්ට දැන ගැනීම අපහසුයි කියලා. එතකොට මේ වයින්ුත් අපිට පැහැදිලි වෙනවා මේ අභිධර්ම කතාවන්ගේ ගැඹුරු බව, ස්වභාවය සහ ඒවායේ වටිනාකම්. මේ ආදී කාරණාවන් නිසා මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ භික්ඛු වග්ගයේ ගුලිස්සානි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ආරණ්‍ය වාසී භික්ෂුවට අභිධර්මයෙහි බුහුටි විය යුතු බව අවධාරණය කරලා තිබෙනවා, අනිවාර්ය කරලා තිබෙනවා. ආරඤ්‍යකේන හාවසෝ භික්ඛුනා අභිධම්මේ අභිවිනයේ යෝගෝ කරණීයෝ සන්තාවසෝ ආරඤ්‍යකම් භික්ඛුන් අභිධම්මේ අභිවිනයේ පඤ්ඤම් පුච්චිතාරෝ
සචේයාවසෝ ආරඤ්‍යකෝ භික්ඛු අභිධම්මේ අභිවිනයේ පඤ්ඤම් පුට්ඨෝන සම්පායති තස්ස භවಂತಿ චත්තාරෝ කිම්පනි මස්සායස්මතෝ ආරඤ්‍යකස්ස ඒකස්සාරඤ්ඤේ සේරි විහාරේන යෝ අයමායස්මා අභිධම්මේ අභිවිනයේ පඤ්ඤම් පුට්ඨෝන සම්පායති තස්ස භවಂತಿ චත්තාරෝ තස්මා ආරඤ්‍යකේන භික්ඛුනා අභිධම්මේ අභිවිනයේ යෝගෝ කරණීයෝ මේ අනාදී වශයෙන්. ඇයි මේ මාරණ වාසී භික්ෂුවට අභිධර්මයෙහි බුහුටි විය යුතු බව අවධාරණය කරන්නේ? යමෙක් ඇවිල්ලා අභිධර්මයෙන් ප්‍රශ්නයක් විමසුවොත් ඒ විමසන විට පිළිතුරු දෙන්න ඒ භික්ෂුව අසමත් වුනොත් ඒ ප්‍රශ්න විමසන්නාගේ දෝෂ දර්ශනයට ඒ භික්ෂුව ලක් වෙනවා. එනිසා අභිධර්මයේ පෙළාටුවා සහිතව මනාව හදාල යුතු බව මෙතනදී පැහැදිලි කරලා තිබෙනවා. එවිට සාර්ථක ධර්ම කතිකෙක් වශයෙන් ඕනම ප්‍රශ්නයකට ප්‍රාමාණික පිළිතුරක් දෙන්න සමර්ථයෙක් බවට Tamanපත් වෙනවා. විනය පිටකය ගත්තාම මහා වග්ගපාළියේ මහා කන්දකේ උපසම්පදා විධි නියම කරන තැන අභිධර්මයෙහි අභිවිනයෙහි නොපොහොසත් භික්ෂුව ඒ විනය කර්මයෙන් බැහැර කළ යුතුයි කියා අවධාරණය කරලා තිබෙනවා. උපසම්පදා කිරීමේ සුදුසුකම් පස පිළිබඳ 16 වාරයේ 13 වැන්නෙහි සහ 14 වැන්නෙහි විනය නියමය බැලුවාම අපිට ඒක හොඳටම පැහැදිලි. අපරේහිපි භික්කවේ පංචහංගේහි සමන්නාගතේන භික්ඛුනා න උපසම්පාදේ තබ්බං න නිස්සයෝදා තබ්බං න සාමනීරෝ උපට්ඨාපේ තබ්බෝ න පටිබලෝ හෝති අන්තේ වාසින් වා සද්දි විහාරින් වා ආභි සමාචාරිකාය සික්ඛාය සික්ඛාපේතුං ආදි බ්‍රහ්මචරයිකානං සික්ඛාය විනේතුං අභිධම්මේ විනේතුං අභිධම්මේ අභිවිනයේ විනේතුං uppannam ditthigataං ධම්මතෝ විවේචේතුං ඉමේහි කෝ භික්ඛවේ පංචහංගේහි සමන්නාගතේන භික්ඛුනාන උපසම්පාදේ තබ්බං න නිස්සයෝ දාතබ්බෝන සාමනීරෝ උපට්ඨාපේ තබ්බෝ. මෙහිදී අවධාරණය කරන්නේ අතවැසියා හෝ සද්දි විහාරිකයා හෝ සසුන් පිළිවෙතට සුදුසු ආචාර ශික්ෂාවන්ගේ හික්මවඬ මාර්ග බ්‍රහ්මචර්ය ආදී වූ උබතෝ විභංගයට ඇතුළත් ශික්ෂාපදයන්හි හික්මවන්ට අභිධර්මයෙහි හික්මවන්ට සියලු විනය පිටකෙහි හික්මවන්ට උපන් මිසදිරු ධර්මානුකූලව තොර කරන් නොපොහොසත් භික්ෂුව විසින් උපසම්පදා නොකළ යුතුයි, නිස නොදිය යුතුයි, සාමණේරතෙම උපස්ථාන නොකර විය යුතුයි කියලා පෙන්වලා දීලා තිබෙනවා, පනවලා තිබෙනවා. උපසම්පදා කිරීමේ අවසරය ලබා දීලා තිබෙන්නේ අභිධම්මේ විනේතුං අභිවිනයේ විනේතුං. අභිධර්මයෙහි අභිවිනයෙහි හික්මවන්න සමත් ප්‍රතිබල සම්පන්න භික්ෂුවටමයි. ඔය කාරණය විනය පිටකයේම තවත් තැන්වල පනවලා තිබෙන ආකාරය අපිට අඳුන ගන්න පුළුවන්. මේ අනුව අපිට පේනවා අභිධර්මයේ මේ සසුන් පිළිවෙතට භික්ෂු ජීවිතයට කොයිතරම් වැදගත්ද. ඒ වටිනාකම වැදගත්කම නොදන්න අල්පශ්‍රුතිය මොකද කරන්නේ? අභිධර්මයේ ඕනෑ නැත්තේ කියලා එක බැහැර කරනවා. තථාගතයන් වහන්සේගේ ජින චක්‍රයට පහර දෙනවා. අපි දැක්කා දැන්ට දක්ෂකයකට විතර කාලයකට කලින් එක්තරා චිරප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේ නමක් පොතක් පවා මුද්‍රණය කරලා අභිධර්මයේ පාරිශුද්ධ ග්‍රන්ථ නොවේය, අභිධර්මයේ නිර්මල බුද්ධ දේශනාව නොවේය කියලා ස්වාසූ දහසක් ධර්මස්කන්ධෙන් 42000ක් ධර්මස්කන්ධයම ප්‍රතික්ෂේප කරලා අභිධර්ම පිටකේ ඉවත් කරලා දෙපිටකයත් කෑලි කෑලි කරලා තිබුණා. ඒ නිසා ඒ භික්ෂු කණ්ඩායම විශාල අනුගාමික පිරිසක් පිරිවරාගෙන අදටත් වරින් වර අභිධර්මයේ සම්බන්ධයෙන් මහ විකාර හිතලු ප්‍රකාශ කරන ආකාරය අපිට දකින්න පුළුවන්. ඒ වගේ තව විශාල පිරිසක් ඉන්නවා ඔවැනි දුර්මතවල. එවැනි අය සම්බන්ධයෙන් අත්සාලිනී අභිධර්ම අටුවාව තේරවාදීන්ගේ විනිශ්චය මොකක්ද කියලා හොඳට දැඩිව අවධාරණය කරලා තිබෙනවා. ඒක මතක් කරමින් අද සාකච්ඡාව නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. අභිධම්මං පටිබාහෙන්තෝ ඉමස්මින් ජිනචක්කේ පහාරං දේති සබ්බඤ්ඤුත ඥානං පටිබාහති සත්තෝ වේසාරජ්‍ය ඥානං පටිනිවත්තේති සෝතු කාමං පරිසං විසංවාදේති අරිය මග්ගේ ආවරණං බන්ධති අට්ඨාරසසු භේදකර වත්තුසු ඒකස්මින් සම්දිස්සති උක්කේපනීය කම්ම තජ්ජනීය කම්මා රහෝ හෝති තන්තං කම්මං කତ୍වා උය්‍යාජේතබ්බෝ ගච්ඡ විඝාසාදෝ හුත්වා ජීවිසති තී කියලා පෙන්වලා දීලා තිබෙනවා. යමෙක් අභිධර්මය
ප්‍රතික්ෂේප කරනවා නම් අභිධර්මයේ බැහැර කරනවා නම් ඒ තැනැත්තා තථාගතයන් වහන්සේගේ ජින චක්‍රයට පහර දෙන්නේ. සර්වඥතා ඥානය වලකාලන්නේ. ශාස්ත්‍රෝන් වහන්සේගේ චතුරු වෛසාරද්‍ය ඥානය ප්‍රතික්ෂේප කරන්නේ. ධර්ම ශ්‍රවණය කරන ධර්ම ශ්‍රවණාභිලාෂීන් රවටන්නේ. ආර්ය මාර්ගයට වැටබඳින්නේ. අටලොස් බෙහෙද කර වස්තුන්ගෙන් එකක වැටෙන්නේ. උක්කේපනීය කම්ම, නිස්සය කම්ම, තජ්ජනීය කම්ම ආදීන් දඬුවම් දීමට සුදුස්සෙක්. ඒ වාගේම ඉඳුල්බත්කා දඬුවම් විදින්නෙකු වශයෙන් ජීවත් විය යුතු බවට පනවා ආරාමෙන් නිරපිය යුත්තේක් ආදී වශයෙන් පෙන්වලා දීලා තිබෙනවා. එනිසා මේ අභිධර්ම දේශනාවේ තියෙන වටිනාකම් අභිධර්මය ඉගෙන ගැනීමේ අධ්‍යයනය කිරීමේ දැරීමේ අනිවාර්ය බව මේ තුල තිබෙන සැබෑ වැදගත්කම මේ සාකච්ඡාව තුළින් මේ කරුණු කාරණා තුළින් අද ඔබට අවබෝධ වෙන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. හැම දිනාටම තුනුරුවන් සරණයි.